අද අපි කතා කරන යන සූත්‍රය තුළ අපි ආරම්භය කරන පැය භාගයත් බුදුහාමුදුරන්ගේ බුද්ධ වචන තුළ මොනතරම් අපිට එදිනෙදා ජීවිතේ වුණ කරන පිළිතුරු සපයලා දීලා තියෙනවද කියන එක ඉතාමත් අවධාරණය කරගත්ත විසාකු උපෝසත සූත්‍රය තමයි අදත් කරන්නේ. මේක සද්දයකට කලින් කරන්න කියලා කාලය මදි වුණා. අදත් කරන්නේ මේ සූත්‍රයමයි. මේ සූත්‍රයේ අංගුත්තර නිකායේ 3.2.10 සූත්‍රයේ විසාක උපෝසත සූත්‍රය. විසාක උපෝසත සූත්‍රය. මේ සූත්‍රය ටිකක් කළා නිසා එතනද මම පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ යාන්ත්‍රණය මුල මතක් කරලා බුදුහාමුදුරුවෝ සවැත් නුවර පූර්වාරාමයේ වැඩ ඉන්නකොට පූර්වාරාමයේ කවුද හැදුවේ? විසාකා. ඒකට කියන තවත් නමක් මොකද්ද? විගාරමාත පාසාදේ. ප්‍රාසාදේ කියලා කියන්නේ ඒකේ කාමර 1000ක් තුනලු උඩ යටයි දෙකේම 1000. ඔය ලෝවාමහා පායත් තුනලු 900. අපි දැන් ගිහලා බලන්නේ ගල් කණ් ටිකක් විතරයි නේද? ඒකේ තට්ටු 7ක් තුනක් කියලා කියන්නේ. රාතන් වහන්සේලා වැඩ ඉන්නේ. සවැත් නුවර පූර්වාරාමයේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නකොට බුදුහාමුදුරුවෝ සවැත් නුවර අවුරුදු 45න් 25ක්ම වැඩ හිටියා. සවැත් නුවර ජේතවනාරාමයේ නැගෙනහිර පැත්තේ තමයි පූර්වාරාමය ඉදි කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දවසක් ජේතවනාරාමේ ඉන්නවා. ඊළඟ දවසේ උන්වහන්සේ සවස නානතොටුපළෙන් අග පිරිසුදු කරගෙන පූර්වාරාමයට ගොඩ වෙලා පූර්වාරාමේ ඒ රාත්‍රිය ගත කරනවා. මොකද අනිත්‍යයට වැඩ සැලසීම සඳහා. ඊළඟ දවසේ ආපහු ජේතවනාරාමයට නෝ විදිහට තමයි ගත කරලා තියෙන්නේ. දවසක් අපි මේ ටික මම මතක් කළා ගියේ සතියේ දවසක් විසාකා උපාසිකාව මහදවල් බුදුහාමුදුරුවෝ ළඟට එනවා පූර්වාරාමයට. බුදුහාමුදුරුවෝ අහනවා උපාසිකාව මේ මහදවල් ඔබ මේ ඇයි කියලා. ඒ වෙලාව කියනවා ස්වාමීනි මම අද පොහොය දවස අද මම උපෝසත සීලය අදිෂ්ඨාන කරගත්තා කියලා. මගේ සත්‍යයේ ඉදා මතක් කළා සීලය Tamanට ගන්න පුළුවන් කියලා. සිල්පද දන්නවනම් Tamanට ගන්න පුළුවන් කියලා. ඒ ගන්න වෙලාවේදී ඊටාත්ම වටිනවා 4 දෙනාගෙන් එක්කෙනෙක් හරි ළඟ ඉන්නවා. බික්කු බික්කුණි උපාසිකා වගේ 4 දෙනාගෙන් එක්කෙනෙක්වත් ළඟ ඉන්නවා නම් වටිනවා කියලා තියෙනවා. එහෙම ඉඳලා ඒ අධිෂ්ඨාන කරගන්න වෙලාවේදී එම් කෙනෙක් ළඟ හයියෙන් කියන්න කියලා කියනවා. ඒතර මේකෙන් පේනවා අධිෂ්ඨාන කරගෙන සීලය ගන්න පුළුවන් බව. එහෙම කෙනෙක් නැති වුණා හයියෙන් කියලා අධිෂ්ඨාන කරගන්න පුළුවන් කියලා තවත් ක්‍රමයක් තියෙනවා මේ පිළිබඳ සඳහන් කරලා. ඒක තමන්ට තනියම සිල් ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි සංස්කෘතික බැඳීමක් විදිහට තමයි පන්සලට ගිහිල්ලා ආඳුරු සම්බන්ධ කරගෙන මේ සීලය සමාදන් වීම කරන්නේ. සිල් ගන්නව නෙවෙයි සිල් සමාදන් වීම කරන්නේ. බුදුහාමුදුරුවෝ මතක් කරන ස්වාමීනි පොය දවස ඉස්සර පුරාණේ සිල් ගන්න දවස් 8ක් තිබිලා තියෙනවා. මාසයේ බෙදනවා පුර අව කියලා දෙයකට මාසයක් බෙදනවා පුරපක්ෂය අවපක්ෂය කියලා දෙයකට. හඳ පුරවගෙන යන කාලේ පුරපක්ෂයේ හඳ ගෙවිගෙන යන කාලේ අවපක්ෂයේ. ওই දවස් 14 15 ඇතුළත 4 දවසක් සිල් ගන්න තියෙනවා. ඒතර මාසෙක තියෙනවා 8 දවසක්. 4 දවස් තමයි පොයෙන් පස්සේ වෙන 5 වෙනි දවස. ඊළඟ දවස තමයි පොයෙන් පස්සේ වෙන 8 වෙනි දවස. ඊළඟ දවස් දෙක තමයි මහා පොයට කලින් එන 14 වෙනි දවස සහ 15 වෙනි දවස. තුදුස්සක දවස සහ පසළොස්වක දවස කියලා එහෙම නම් කරලා තියෙනවා. පංචමී, අට්ඨමී, තුදුස්සක, පසළොස්වක කියලා දවස් 4ක් එක පැත්තකට තියෙනවා සිල් සමාදන්. ඔහොම ඇති කරලා තියෙන පින්වත් නේ බණ පොතේ අටුවාවේ පැහැදිලි කරන විදිහට ඔහොම ඇති කරලා තියෙන්නේ ඉස්සර බොහෝ ආම්භවරු Taman පැවිද්දටපත් වුණාට පස්සේ උන්වහන්සේලා ආරණ්‍යගත වෙනවා වනගත වෙලා තමයි ඉක්මනින්
මාර්ගඵල ලබන්නේ. ඒ අතරතුර හාමුදුරුවන්ට මේ ධර්මයේ පිළිබඳ යම් ගැටලු මතුනොත් එහෙම සාකච්ඡා කරන්නට බුදුහාමුදුරුවෝ අනුදැන වදාළ දවස් 4ක් තමයි දවස් 4. දවස් 5කට සැරයක් එක තැනකට රැස් වෙන්න පුළුවන් හාමුදුරුවෝ. රැස් වෙලා තම තමන්ට මතුවෙච්ච දහම් ගැටලු තියෙනවනේ ඉදිරිපත් කරලා ධර්මයත් එක්ක සාකච්ඡා කරලා निराකරණය කරගන්න පුළුවන්කම තියෙනවා. අයිත් 8 වෙනි දවසෙත් පුළුවන්, 14 වෙනි දවසෙත් පුළුවන්, 15 වෙනි දවසෙත්. ඔය දවස් 8 තමයි උපෝසථ සීලයටත් ඉස්සර වෙන් කරලා තිබිලා තියෙන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ විසාකා උපෝසථ සීලේ සමාදන් වුණා කියලා කියපුවාම බුදුහාමුදුරුවෝ උපෝසථ සීලය පිළිබඳව දේශනා කරපු සූත්‍රය තමයි මේ විසාකෝපෝසථ සූත්‍රය කියලා නම් කරලා තියෙන්නේ. එදා මා මතක් කළා විසාකාවෙන උපෝසථ 3ක් තියෙනවා කියලා කිව්වයි කියලා. එකක් තමයි භූපාල උපෝසථය, අනිත් එක නිගණ්ඨ උපෝසථය, අනිත් එක ආර්ය උපෝසථය. අපි එදා ගෝපාල උපෝසථයට නම් කළා. ගොපල්ලා කියන එක තමයි ගෝපාල කියලා කියන්නේ. ගොපල්ලා කියලා කියන්නේ හරක් බලා ගන්න කෙනා. හරක් බලා ගන්නකොට හරක් බලා ගන්නාගේ රංචුව ඒ ගවපාලකයා ඒ හරක්ට කන්න දෙන්න දක්වගෙන ගිය පිට්ටනි වතුර පොප්තෙන් ඒ වගේම ඒකොටට ගිය තැන් ආදී ඔක්කොම ඔව් හවසට මතක් කරගන්න. නැත්නම් දවල් තිස්සේ ඊළඟට යන්න තියෙන තැන් මතක් කරගන්න. ඒ විදිහේ දිනචරියාවක් තමයි යාට තියෙන්නේ. නිගණ්ඨ උපෝසථය කියලා කියන්නේ නිගණ්ඨයෝ කියන ඇත්තෝ බොරුවෙන් ජීවත් වෙන කොටසක් කියලායි අපේ ධර්ම උගන්වන්නේ. අපිට කිසිම ආසාවක් නැහැ කියන එක තමයි වස්ත්‍ර මුකුත් නැතුව සමාජයේ ඉදිරියට එන්නේ කොට සූදානම් කරතියි. මුකුත් ආසාවක් නැහැ කියලා කිව්වට ඒගොල්ලෝට දෙමව්පියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා, බිරින්දෑවරු තියෙනවා, දීපල තියෙනවා, සේවකයෝ තියෙනවා. එහෙම තියෙනවා නම් මුකුත් නැහැ කියලා කියන්නේ බොරුවක්. ඒ නිසා ඒගොල්ලෝ යම්කිසි දානයක් ලබනවා නම් ඒක ලබන්නේ හොරකම. තෙය පරිභෝජනයක්. ඔන්න පෝසත දෙක බුදුහාමුදුරු පැහැදිලි කරාට පස්සේ විසාකාවට කියනවා ආර්ය පෝසතය කියන්නේ මොකක්ද කියලා තමයි ඔබට පැහැදිලි කරන්න මම පටන් ගන්න හැස්ති වෙන්නේ. ඒකේ අපි සමහරක් ඒවා ඉදා කළා. නැවතවරක් මතක් කරන්න කැමති මේක අංක පිළිවෙලට කරනවා නම් කොහොමද කරන්න ඕන කියලා. මේ විසාකෝ උපෝසථයේදී බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ යම් කිසි කෙනෙක් මම එදා මතක් කළා අජ්ජ ඉමංච දිවසන් අට්ඨංග සමන්නාගතං උපෝසතං උපවසිස්සාමි කියන එකේ තේරුම මම අද මේ දවසේ අංග 8කින් යුත් සීලය සමාදන් ශික්ෂාපද සමාදන් වීම තුළ උපවාසයෙන් යුතුව ගත කරනවා කියන තමයි කියවෙන්නේ. උපවාසය කියනකොට මම තේරුම් දෙකක් දුන්නා. එකක් තමයි පවින් වැළකීම, අනිත් එක තමයි විකාල භෝජනයේ වැළකීම. එමය තේරුම් කළේ. දැන් බුදුහාමුදුරුවෝ මෙතෙන්දි පැහැදිලි කරනවා යමෙක් සිල් ගත්තාම කළ යුතු කාර්යයන් 6ක්. යමෙක් කියනවා අපිට ඉතාමත්ම අදාළයි. විශේෂයෙන් ඔයයන්තෝ හැම පොයකටම 8 සිල් ගන්න. මේ 8 සිල් ගන්න කෙනෙක් Taman විසින් පොය දවසට පිළිපැදිය යුත්තේ කෙසේද කියන එක පිළිබඳව තමයි මේ මුළු සූත්‍රයම විස්තර කරලා තියෙන්නේ. හරි දිග සූත්‍රයක්. මුළු සූත්‍රයම විස්තර කරන්නේ එහෙමයි. සිහිපත් කරනවා අපිට මේ එදා සිල් ගත්ත කෙනෙක් සිල් අරගෙන අපි කියමු වීල් දානත් වර්ධනය කරලා ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඊට පස්සේ කල යුතු වැඩ 6ක් වෙනවා බුදුහාමුදුරුවෝ. පළවෙනි එක තමයි සිල් ගන්නේ වෙන කවරකටත් නෙවෙයි තමන්ගේ සිත පිරිසිදු කරගන්නයි. සිල් ගන්න උනාට තමන්ගේ සිත පිරිසිදු කරගන්න. මේ සිත අපිරිසිදු කරගන්නේ මොනවයින්ද? කෙලෙස්. ලෝභ ද්වේෂ කෙලෙස්. අනිත්‍යයට වෙන්නේ සිත අපිරිසිදු කරගන්නේ මොනවයින්ද? කෙලෙස්, ලෝභ ද්වේෂ. නෑ. ඉන්ද්‍රියෝසෙන් ගත්තොත් ඉන්ද්‍රිය සංවස. වචනෙන් සහ කායෙන්?
මේ වචනයෙන් සහ කයෙන් දීලා තියෙන ශික්ෂාපද 7 ප්‍රාණඝාත, දත්තාදාන, කාමීත්‍යාචාර කයෙන් එක කරන්නේ. ඊළඟට බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, නිෂ්පල ක්‍රියා 7. මේ 7 කොහෙන්ද පටන් ගන්නෙ? දිවෙන්ද පටන් ගන්නෙ? හිතෙන් පටන් ගන්නෙ. එහෙමනම් ඒව සංවර නැත්තම් මොකද වෙලා තියෙන්නේ? සිත කිලිටි. එස සිල් ගන්න මොනවටද? සිත පිරිසිදු කරගන්න. සිත පිරිසිදු කරගන්න නම් කය වචනේ දෙක සංවර කරගන්න ඕන. බාහිරට පේන්නේ ඒක තමයි. හිතුවට පේන්නේ මේ මිනිහා මේ කුණුවarpයක් කියන්න හදනවද කියලා. හිත දෙන වචනයක් කියන්නේ කිව්වොත් නේද තේරෙන්නේ. ඊළඟට හැසිරීම හැසිරිච්ච නැත්තම් ඒක තේරෙනවද? නෑ. හොරකම කෙරුවේ නැත්තම් තමයි කය මේවල හිතුවට වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අර ශික්ෂාපද යක් අනුකූල වෙන්න අංග 5ක් තියෙන්න ඕන කියලා නේද? සත්ව ඝාතනයක් වෙන්නේම කියනව නේද? සතෙක් මර ප්‍රාණඝාතයෙන් නම් පණ ඇති සතෙක් බව දැනගන්න ඕන. ඒ සඳහා උපක්‍රම ගන්න ඕන. මේ විදිහට 5ක් තියෙනවන කරුණු නේද? අන්න ඒ නිසා සිත කිල්ටි ගතියෙන් මුදව ගන්න තමයි මේක කරන්නේ. විසාකාවෙනි ආර්ය උපෝසතේ කෙසේ වේද? සකිලිටි චිත්තයාගේ පිරිසුදු කිරීම උපක්‍රමයෙන් වේ. කිලිටි සිත කිලිටි නැති සිතක් බවට පත් කරගන්න උපක්‍රමයක් තමයි මේ සීලය කියලා කියන්නේ. ආර්ය සීලය. කිලිටි සිත කිලිටි නැති සිතක් බවට පත් කරගන්න උපක්‍රමයක් තමයි මේ බුදුහාමුදුරු පළවෙනි කියන්නේ. මොකක්ද කියන්නේ පළවෙනි උපක්‍රමය? කෙසේනම් සකිලිටි චිත්තයාගේ උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වේද? ඊළඟ බුදුහාමුදුරු ප්‍රශ්නයක් නගලා කියනවා කොහොමද විසාකාව මේ කිලිටි සිත නොකිලිටි සිතක් බවට පත් කරගන්නේ? විසාකාවෙනි මේ සස්නෙහි ආර්ය ශ්‍රාවකයා විසින්. ඒතර මේ ශාසනය කියලා කියන්නේ තෙරුවන් සරණ ගිය අය. ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ බුදුමගේ යන අයට. අනිත්‍යයට ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ නැහැ. එතකොට පින්වත් ඔබත් මාත් මේකට අයිති වෙනවා. ආර්ය ශ්‍රාවක 4 දෙනෙක් ඉන්නවනේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා. එතකොට අපිත් අයිති වෙනවා මේකට. එතකොට මේ සස්නේ අරිසව තථාගතයන් අනුස්මරණය කෙරේ. තථාගතයන් වහන්සේ අනුස්සතියට ගන්න ඕන. මොකද්ද මේ කියන්නේ එතකොට? බුද්ධානුස්සතිය වඩන්න. කිලිටිසිත නොකිලිටිසිතක් බවට පත් කරන්න කියන පළවෙනි කාරණේ බුදුහාමුදුරු මොකද්ද කියන්නේ? ඔබ සිල් ගත්ත දවසට පැත්තකට වෙලා බුද්ධානුස්සතිය වඩන්න. මවබෝධම්වත් කරලා තියෙනවා ඉතිපිසෝ ගාථාව, සුවක්ඛාතෝ ගාථාව, සුපටිපන්නෝ ගාථාව බුදුහාමුදුරුවෝ ශ්‍රී මුඛේ බුද්ධ භාෂිත ගාථා 3ක් කියලා. අපි වඳින අනිත් ගාථාවල් මේවා බොහොම කලාතුරකින් තියෙනවා. ඒ වන්ති ඔක්කොම තියෙන බණ පොතේ තියෙන ගාථා තමයි ඒවා තියෙන්නේ. මේ ගාථා 3 එදිනෙදා පාවිච්චි කරනවා. ඒක බුද්ධ භාෂිතයි. ඒ නිසා තමයි ඒකේ වරක් කිව්වහම හරි ගුණයි, තුන් වරක් කිව්වම තවත් ගුණයි, හත් වරක් කිව්වොත් 28 වරක් කිව්වොත් 108 වරක් කිව්වොත් එන්න ගුණ ලැබෙන්නේ ඒ බුද්ධ භාෂිත නිසා. බුදුහාමුදුරුවෝ මෙහිම ඒ වචනම කියනවා. අනුස්සරති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අපි තොර කිව්ව හරියද? අපි කියනවා හරියද? හරි නේද? දැන් මම තේරුම් කියන්නේ මොනවද කියලා මේකේ තියෙනවා. තථාගතයන් අනුස්මරණය කළ යුතුයි. අපි ඉතිපිසෝ කියලා කියන්නේ මෙන්න මේ කරුණනුත් කියන තේරුම. ඉතිපිසෝ කියන එකේ තේරුම මෙන්න මේ කරුණනුත් මගේ ශාස්ත්‍රඥ වහන්සේ කියන තේරුම තමයි ඉතිපිසෝ කියන එකේ තේරුම. භගවා කියලා කිව්වේ භාගතුන් වහන්සේ. මේ කරුණුද ඒ භාගතුන් වහන්සේ අරහත් වනසේක. අරහත් වනසේක. මාළියල් දීප පොතේ ඔබ දැනුවත් කරලා තියෙනවා. අරහත් කියන එකේ වඩාත්ම සමීපම තේරුම තමයි
පූජා ලබන්නට සුදුසු කියන තේරුම. සුදුස්සෙක්ගේ සුදුසුකම් ලබලයි පූජා ලබන්නේ. ඒ නිසා අපිට පූජා කරන්නට සුදුස්සෙක්ගේ ලබන කෙනා සුදුසු වෙලාවෙ පූජා ලබන්නේ, අපි පූජා කරන්නේ සුදුසු කෙනෙකුටයි. ඒ නිසා තමයි වඩාත්ම තේරුම අරහත් කියන්නේ. ඒක මම පොතේ ලියලා තියෙනවා. ඊළඟට තව ඒවා තමයි රහසින්වත් පවුල කළ සියලු පවුලු සියලු කෙලෙසුන් නැසූ කියන තේරුම තමයි තව අතිරේක තේරුම් දීලා තියෙන්නේ. ඊළඟට කියනවා සම්‍යක් සම්බුද්ධය. ඒ විතර වචනමයි දීලා තියෙන්නේ. විද්‍යාචරණ සම්පන්නයි විදිහට දීලා තියෙනවා. මෙන්න මේක තමයි කරන්න ඕන පළවෙනි වැඩේ සිල් ගත්ත දවසට. මේ විදිහ කාරණා 6ක් කියනවා. ආන්දරු බණ කියනවනේ බණ හන්ටන්ට යන්න. ඒ ලැබෙන හැම අනිත් විවේකකදීම තනි වෙන්න. තනි වෙලා මේව කරන්න කිව්වා. මේ බුද්ධ වචන බුදුහාඳුරු විසාකාවට කියපු කරුණ මේ තියෙනවා. විසාකාවෙනි කිලිටි හිසෙයි උපමාවක් කියනවා. උපමාවක් කියනවා. කිලිටි හිසෙයි පිරිසුදු බව කෙසේ උපක්‍රමයෙන් වේද? හිස කිලුටුණා. හිස කිලුටු කියලා කියන්නේ දවස් ගානක් නාගන්න බැරුණා. නොතෙල් යම්මා ගමන් ගියා. දූවිලි පිරීලා ඒ අතරතුර කොණ්ඩ ඔළුව හොද ගන්න බැරුව ගියා. පීර ගන්න බැරුව ගියා හරියට ඔය දෙනකොට කිලිටි නේද? දැන් ඉස්සර කොහොමද කිලිටි ඉස්තුමුනේ? මොනවා වෙලා තුනේ? මේවා හඩපළු ගෙදර තුනයි කියලා කියනවා නේද? මේවා පිරිසුදු කරන්නේ නැතුව ඒකට මස් ලියලා. මස් ලියලා තියෙන්නේ. ඒ නිසා අපි ඉච්ඡර දුට යන්නේ නැතුව කිලිටි සිතක් අරිදේට හිතමු. කිලිටි හිතේ පිරිසුදු බව උපක්‍රමයෙන් කරන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හිත කොහොමද පිරිසුදු කරගන්නේ කියලා. පළවෙනි එක කියලා කියන්නේ කක්කංච පටිච්ච. කක්කංච පාවිච්චි කරන්න ඕන. කක්කංච කියලා කියන්නේ නෙල්ලි කල්කයක් තියෙනවා. දැන් නෙල්ලි කල්ක ලියාගන්න එපා. දැන් තියෙනවා නේද කල්ක කෝමාරිකා නේද? ඒවට මම ඔබට කියන්නේ මම පැත්තක ලියාගෙනක් තියෙනවා. මේ අලුතෙන් විද්‍යාව හොයාගෙන සියලුම තියෙන දේවල් බණ පොතේ උපුට ගත්ත දේවල් තියෙනවා. තව ඉස්සරහට මම පැහැදිලි කරන්නම්. ඔය නෙල්ලි කල්කේ මේකේ සඳහන් කරා. නෙල්ලි වලින් හදන එකේ ඇඹුලක් තියෙනවා. ඒ නිසා හිස පිරිසිදු කරනවා නම් නෙල්ලි කල්කේ ඔලුවට දාන්න කියලා. ඊට පස්සේ ඉස්සර අඳුම් හොදන්න ගත්තේ මැටි වර්ගයක්. මැටි. ඒ මැට්ට තමයි දැන් සමම් කරලා සෝප් කරලා හදලා තියෙන්නේ. දිනු කරලා ඒ මැටි වලින් තමයි හදලා තියෙන්නේ. ඔය එකට එකතු කරන සෝඩා කියන එක පොළොවෙන් හොයාගන්න එකක් කියලායි විද්‍යාව කියන්නේ. ඒතොර මැටි නෙවෙයි. ඒවට විද්‍යානුකූලව මිනිසුන්ට ගඳ සුවඳ දැනෙන්න මොලොක් වෙන්න තමයි ඉස්සර අඳුම් හොදලා තියෙන්නේ. නියර මේ මොකක්ද අයින්ට කියන්නේ? ගම් යූරේ තියෙන මැටි ඒව මතු වෙනවා. ඒව අතුල්ල තමයි අඳුම් හොදලා තියෙන්නේ. ඉස්සර සමන් තිබුණා නැහැ. ඒතර මැටි ඊළඟට දියර වතුර වුණ ඊළඟට පුරුෂයාට නිසි ව්‍යායාම කියන්නේ ඒකට යම්කිසි වෙහසක් දරන්න ඕන. මොනවටද? ඔළුව පිරිසිදු කර ගන්න. දැන් නෙල්ලි කල්කේ දාන්න ඕන ඔළුවට. ඊට පස්සේ මැටි ටිකක් අතුල්ලන්න ඕන ඔළුවේ. ඊට පස්සේ වතුර ටිකක් දාලා බෙල්ල නවාගෙන ඊට පස්සේ අතින් හොල්ලලා හොදලා පොඩි උත්සාහයක් දරලා වුණ ඔළුව පිරිසිදු කර ගන්න. මෙන්න උපමාව. මෙසේ කිලිටි හිසේ පිරිසුදු බව උපක්‍රම වේ. හිස කිලිට නම් හිස පිරිසුදු කරගන්න ඕමයි. ඒ වගේ හිත කිලිටු නම් හිත පිරිසුදු කරගන්න නම් බුද්ධානුස්සති කල්කේ දාන්න ඕන උරුට. ඒ කල්කේ තියෙන මොනවද? ඒකේ නිලි කල්කේ තියෙනවා, මැටි කල්කේ තියෙනවා, වතුරක් තියෙනවා, වීර්යයක් තියෙනවා. ආරිකාන්ත කියලා කියන්නේ වීර්ය අවශ්‍යයි ඒව රකින්න. මෙන්න මේ විදිහට කාරණා තව පහක් තියෙනවා. මම ඉක්මනින් යන්න කැමතියි. ඒ කාරණා පහ ගියා. මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවෝ තව එක මේක තව පොඩ්ඩක් යන්න.
විසාකාවෙනි කිරිටි සිත්ති පිරිසුදු බව උපක්‍රමයෙන් කෙසේ වේද විසාකාවෙනි මේ සස්නේ ආර්ය ශ්‍රාවක තථාගතයන් අනුස්මරණය කෙරේ. අන්න ඒ වගේ විසාකාව සිල්ගත් ආර්ය ශ්‍රාවකයා තමන්ගේ සිත පිරිසිදු කර ගන්නට නම් බුද්ධානුස්සතිය වැඩි යුතුයි. එසේ බුද්ධානුස්සතිය වඩන කෙනෙකුට මොකද වෙන්නේ? තථාගතයන් අනුස්මරණය කරන ඔහුගේ සිත පහදී. ඇත්තටම අපි බුද්ධානුස්සතිය ඒකට අනුගතව ඉඳගෙන හිත යොමු කරගෙන කළා නම් අපේ සිත තුළ මා නිතර මතක් කරනවා පංච නීවරණ යටපත් වෙලා ධානය සිතක් බවට පත් වෙනවා. ඒ නිසා සිතේ පැහැදීමක් ඇති වෙනවා. සමාධියක් ඇති වෙනවා. මේ බුද්ධ වචන ප්‍රමෝදයේ උපදී. ඒ පැහැදීම තුළ සතුටක් දැනෙනවා. ප්‍රමෝදය කියලා කියන්නේ තරුණ සතුට. තරුණයෙකුට ඇති වෙන ලාමක සතුටක් විදිහට කියන්නේ. චිත්තයාගේ යම්බදු උපක්ලේශෝ වෙද්ද ඒවා ප්‍රහීන වෙනවා. උපක්ලේශෝ කියලා කියන්නේ ඒ කාලය තුල ඔබ මේක නොකර නිකන් හිටියනම් ඇහෙන් කවුරු හරි දැකලා කෙලෙස් ඇති කරගන්න. ඊළඟට ඇහෙන් මොකක් හරි දැකලා ද්වේෂයක් ඇති කරගන්න. ඇහෙන් මොකක් හරි දැකලා ඕනෙත් විදිහට කටපාවිච්චි කරලා මෝඩකමක් කරගන්න. ඒක වැළකුණා නේද? ඒ නිසා ඒ විදිහට උපක්ලේශ ඒ වෙලාවට හදාගන්න කෙලෙස් නැති කරගන්න පුළුවන්කම තියෙනවා කියලා බුදුහාම කියනවා. ඒ වෙනුවට මේකට කාලය ගත කරනවා නම් ප්‍රහීන වේ. විසාකාවෙනි මේ ආර්ය ශ්‍රාවක බ්‍රහ්මපෝසතයයි. මේක තමයි ආර්ය ශ්‍රාවක බ්‍රහ්මපෝසතය කියන්නේ. ඒව නම් සිල් ගත්තාම මොකද කරන්න කියන්නේ? බුද්ධානුස්සතිය පුළුවන් තරම් වඩන්න කියන්නේ. මෙන්න දෙක. මෙහෙම කරපු නිසා චිත්තයාගේ පරියෝදානය උපක්‍රමෙන් වේ. මෙහෙම කරපු නිසා සිත ක්‍රමානුකූලව පිරිසිදු වෙනවා. දෙක කියන්නේ ධම්මානුස්සතිය වඩන්න කියලා. සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. භාගතුන් වහන්සේ විසින් ධර්මය අන්තයට නොගොස් මැනමින් දෙසන ලද බැවින් ස්වක්කාතය. තමා තුළ සාක්ෂාත් කරන විසින් දත යුතු බැවින් සාන්දෘෂ්ටිකය. කල්නවා පරදනෙහින් අකාලිකය. ඒව බලවා යන විදියට නිසි බැවින් විදියට කියලා කියන්නේ අණ කරලා කියන්න පුළුවන් එකයි. නිසි බැවින් ඒයි පස්සිකයි. තමා තුළ එළවා පිළිවිසීමට නිසි බැවින් ඕපනයිකයි. තමා තුළ ඇති කරවා ගත යුතුයි. නුවණැත්තන් විසින් තම තමන් සිත්ති වෙන වෙනම එළවා පිළිපැදිය යුතු වෙයි. ඒක තමයි පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ කියලා කියන්නේ. මෙන්න මේ විදිහට කියන ධම්මානුස්සතිය වැඩුවොත් ඔහුට ගත කරන කාලය තුළ ඔහුගේ සිත පිරිසුදු වෙනවා. ඔහුගේ සිත පිරිසුදු වෙලා සිතේ ප්‍රීතියක් ඇති වෙලා ඒ ප්‍රීතිය කියලා කියන්නේ චිත්තයාගේ කෙලෙස් පහ වෙලා ඇති වෙන පින. ඒ නිසා ධම්මානුස්සතිය වඩන්න කියලා කියනවා. සිල් ගත්ත දවසට. ඒකටත් දෙන උපමාවක්. ඒක දෙන උපමාව මොකද කියලා කියන්නේ විසංකාවෙනි කිරිටු ශරීරයගේ උගත් දවසකින් ඇඟ පිරිසිදු කරගන්න බැරි වුණා. ඇඟ පිරිසිදු කරන්න උන උපක්‍රමය. මොකද්ද උපක්‍රමය පාවිච්චි කරන්න කියන්නේ? කුරුඳු වළඳ නිසා. මේවා පරණ වචන. නමුත් මේවා න්‍යායාත්මක වර්තමානයේ තමයි අපි දකින්නේ. කුරුඳු වළඳ කියනවා කියලා කියන්නේ ඉස්සර තිබුණලු මේ ගල් කුඩු වගේක් පාෂාණ කරලා පාෂාණ වර්ගයක් කුරුඳු කියලා. ගල් වගේක් තුනක්. ඒක කුඩු කරලා අරගෙන මැටිත් එක්ක කලවම් කරලා පුංචි පුංචි බෝල හදනවා. පුංචි පුංචි බෝල හදනවා. බෝල හදලා ඒවල ඉල් විදලා ඒකට නනුවක් දාලා ඒකෙන් මාළයක් වගේ දෙයක් හදාගන්නවා. හදාගෙන අපි ඒක දෙපැත්ත අල්ලගෙන මේ පිට එහෙම උලන්න පුළුවන්. දැන් ඔය ඇවිල්ලා තියෙනවා නේද මේ රෙදි කැල්ල
රැලි තියෙන රෙදි කැල්ලක් කැවිලා තියෙනව නේද මේ? එහෙම නැත්නම් අපි ඔය රටකොළු මෝරප් එකක් අරගන්නවා නේද? අන්න ඒ විදිහේ ක්‍රමයක් ඉස්සර තියෙනවා පොරොන්දු වෙල කියලා. ඒ කාලේ තිබිච්ච ක්‍රමේ තමයි දැන් ඔය පයිස්ටා හොටල් වලට එමු ගියාම කුණුතුල්ලන්න ඒ විදිහ තමයි ඉල්ලලා තියෙන්නේ මේක. පිටතුල්ලන්නේ. මේ තතුල්ලන්න පුළුවන් පිටත් තතුල්ලන්න පුළුවන්. අන්න ඒක පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා තව කියනවා නානුද නානුත් ගන්න. නානු කියලා කියන්නේ ඒ ගන්නවා නේද අපි නානුත් ගන්න. ඊට පස්සේ වතුරක් පාවිච්චි කරන්න. ඊට පස්සේ පුරුෂයාගේ වෑයම උදන්න. ඔය විදිහට කය පිරිසුදු කරගන්න කියලා කියනවා. ධම්මානුස්සතිය කියන්නේ කය පිරිසුදු කිරීම. දැන් ඒකේ ගැඹුරට ගත්තොත් තමයි ගොඩක් දේවල් කියන්න පුළුවන්. නික උදාහරණයක් විදිහට ගත්තොත් ධර්මයේ තුල අපි මොකද කරන්නේ? අපි ධර්මයේ තුලින් අපි කරන්නේ මොකද බලන්නේ? ධර්මයේ පිට කොටගෙන අපේ ජීවිතේ පිරිසුදු කර ගැනීමක් නේද කරන්නේ? ධර්මානුකූල ජීවත් වෙනවා කියලා කියන්නේ පිරිසුදු ජීවිතයක් ගත කරනවා කියන්නේ. ඒක කය පිරිසුදු කිරීමකට ගත්ත උපමාව. මේක කෙරුවොත් යම් කෙනෙක් ඔහුට මේ ධර්මය අනුස්මරණ කරනකොට ඔහුගේ සිත ඒකට යොදු වෙලා පංච නීවරණ යටපත් වෙලා ඔහුගේ සිත සතුටට ඇවිල්ලා පිනක් ලැබිලා ඔහුගේ කාර්යය හොඳ දෙයකට යොමු වෙනවා. තුන්වෙනි එක සංඝානුස්සතිය වඩන්න. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණියෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. මේ පාළිය වම් පැත්තේ තියෙන ඔක්කොම බුද්ධ වාස්තුකයටයි අපි සලකන්නේ. ඒකේ පරිවර්තනය තමයි මේ වෙද්දී. මේ බුදුහාඳුරෝ තමන්ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු 84000 ධර්මස්කන්ධ වලටයි දේවල් තමයි මේ වම් පැත්ත සඳහන් කරලා තියෙන්නේ. අපි කවුරුත් ලියපු බණ පොත කියවන්නේ ඒව නෙමෙයි. මේ පොත්වල කියවන්නේ බුදුහාඳුරෝ විසින්ම අප වෙනුවෙන් දේශනා කරපු වචන තමයි මේ තියෙන්නේ. ඒ නිසා සංඝානුස්සතිය වඩන්නලු ඔයට සිල් ගත්ත දවසේ. ඒ සංඝානුස්සතිය වැඩිම තුල වෙන්නේ අර කලින් බුද්ධ ධම්ම අනුස්සති වැඩුවා වගේ සංඝානුස්සතිය තුල ගත කරන මුළු කාලය තුල පංච නීවරණ යටපත් වෙනවා. ඊළඟට ධානසිත වැඩෙනවා, සිත සමාධිගත වෙනවා. ඒ තුල සතුටක් ඇති වෙනවා. ඒ සතුට තමයි පිටත් බවට පත් වෙන්නේ. සිල් අරගෙන එක කෙනා එක්ක ඕන දේවල් කතා කර කර වාද විවාද කර කර එක ඉන්නකොට මොකද වෙන්නේ? ඔක්කොම වෙන්නේ පව් සිදු වෙන එකයි වෙන්නේ. ඒ වගේ වලකින ක්‍රමය තමයි මේ කියන්නේ. මේකටත් දෙනවා උපමාවක් බුදුහාමුදුරුවෝ. මේකට කොට සිත පිරිසිදු වෙනවා කියන්නේ. මේකටත් දෙන උපමාවක් බුදුහාමුදුරුවෝ. මේකට දෙන උපමාව තමයි කිලිටි වස්ත්‍රය. සංඝානුස්සතියදී දෙන්නේ කිලිටි වස්ත්‍රය. කිලිටි වස්ත්‍රය පිරිසුදු කරගන්නේ උපක්‍රම වල නේද අපි. දැන් අලුතෙන් අලුත් තියෙන ඕල් අවුට් කියලා එකක්. ඒ මොනවද? මේ යන්නේ නැති පැල්ලන් එහෙම තියෙනවනම් ඒ පැල්ලන් යන්නේ ඕල් අවුට් එකට. සර්ෆ් එක්සල් එහෙම දාලා හරියන්නේ නැහැ. නේද? ඒ විදිහට වස්ත්‍රය පිරිසුදු කරගන්න උපක්‍රම තියෙනවා. එදා මිනිස්සු වස්ත්‍ර පිරිසුදු කරගත්ත උපක්‍රම තමයි මේ කියන්නේ. ආම්රෝ සූරු පිරිසුදු කරගත්ත හැටි ආම්රෝ වතාවත් වල තමන්ගේ සූරු තමන් ඕද ගන්නවා. බුදුහාමුදුරුවෝ සූරු ඕදගත් අවස්ථාවල ඕවිට පේනවා. නමුත් ආනන්දහාමුදුරුවෝ පස්තාවක හාමුදුරුවෝ පැනලා හොයදුවයි කියලා බණ පොත්වල සඳහන් වෙනවා. මේකට කෙලිට වස්ත්‍රයට මොනවද කරන උපක්‍රමය තමයි ඒකට ගන්න කියලා කියනවා උණු වතුර. උණුසුම් උණු වතුරට දාන්න කියලා. ඊළඟට ඒකට දාන්න කියනවා අලු නිසාද. ඊළඟට ඒකට දාන්න කියලා කියනවා ගෝම යංච කියලා කියන්නේ. ගෝම යංච. දැන් අපිට හිතන්න පුළුවන් මේ ගොම වල කහට්නේ තියෙන්නේ කියලා නේද? සංඝාතේ ඉන්නකොට ඒ අය ගෙදර බොයි ඒ ටීචර් කෝ ඒ ගෙදර වැඩ කරන ළමයාට අලු දාන්න හොදන්න කියනවා. පී පොතු වලින් ගත්ත අලු දාලා එන්නම හොදන්න.
ඒවට ඉස්සර වෙච්ච දේවල් දැන් ඔක අපි පිරිසු කුඩු වරමේ දාන ඒ වායේ දුංගුච්ච නව තාක්ෂණයට අදාළත දේවල් තියෙන්නේ. මේවෙන් තමයි උපුට අරන් තියෙන්නේ ඔක්කොම. නීතිය ගත්ත රෝමන් ලන්දේසි නීතිය විනය පිටකේ තියෙන බොහෝ දේවල් තියෙන්නේ. මේවෙන් තමයි මේක දිනු කරලා මොකද්ද කියලා පරීක්ෂණ පවත්වලා ලැබුණ මේ හදාගන්න දේවල්. දැන් හාමුදුරුවෝ සුළු හොදන්නේ මොනවද? මොකද දාපම් බොහෝ දේවල් පෙකිලා පුරුල. ඊට පස්සේ ඒකට ඕන කරන රින්සු උනා දාපම අරව ඉගිල්ල යනවා. ඊළඟට අලු දාන්න කියලා කියනවා, ගොම දාන්න කියලා තියෙනවා. එහෙම නැත්නම් එළු බෙටි දාන්න කියලා තියෙනවා. එළු පක් කියලා තියෙනවා. එළු බෙටි දාන්න එළු බෙටි වල ඒක තියෙනවා. ඊට පස්සේ වතුර. ඊට පස්සේ ඒක පිරිසිදු කරන කෙනාගේ මහන්සිය. දැන් මං කියවනේ අලුතෙන් ආවා කියලා මේ පැනලා යන්නේ නැතිව දැන් මේ අපේ ෂර්ට් වල එහෙම කාට පැනලා එහෙම යන්නේ නැහැ මේ දාඩි. ඒකට ඒවා යනවා. ඒතකොට ඒවා තමයි මේ කියන්නේ එළුපක්ක ගෝමුත්‍රාරම කියන්නේ. දිනු කරපු ක්‍රම. එතකොට මේවා දාලා හයියෙන් අතුල්ලා පිරිසිදු කිරීම තමයි ව්‍යායාමය කියලා කියන්නේ. ඒ වගේ මේ සිතේ කිලුටුකම යන්න නම් සංඝානුස්සතිය මේ විදිහට වඩන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊළඟට හතරවෙනිව කියනවා. හතරවෙනිව කියන්නේ මොකද්ද? හතරවෙනිව කියන්නේ කිලුටි චිත්තයාගේ පිරිසුදුකම සඳහා ඔබ විසින් ආර්යකාන්ත ලෙස සීලය වැඩිවීමට ඕන කරන කටයුතු කළ යුතුයි. දැන් ඉදා මම දවසක් ඔබට පංචවේරබය සූත්‍රය තුළ තියෙනවා කියලා පංචවේරබය සූත්‍රය තුළ තියෙනවා කියලා පන්සිල් වලින් නිවන් දකින්න පුළුවන් කියලා. පන්සිල් ආරක්ෂා කළ යුතුයි. පන්සිල් ආරක්ෂා කරන්න කිසියම් වීර්යයක් අවශ්‍යයි. මොකද අපි දැන් අපි පන්සිල් අපි රකින්නවනේ. මොකද අපි අතරින් පතර කැඩෙනවා. මදුරු දැක්කම එළවන්නේ විදිහකට ගන්න ඉතින්. නේද? අනිත් කැඩෙන අවස්ථාවල්. එතෙන්දී අපිට වීර්යයක් යොදලා නවත්ත ගන්න පුළුවන් වුණොත් අත ඒක ආර්යකාන්ත සීලයක් වඩපත් වෙනවා. අන්න ඒ විදිහේ මේ තමන් අද අරගෙන තිබෙන සීලය කෙතෙක් දුරට ආරක්ෂා කරගෙන ආවද ඉදිරි පැය කීපය තුළ කොහොම ආරක්ෂා කරනවද කියලා සංවිධානාත්මකව නැවත හිතන්න ඕන. ඒ අංග 8 පිළිබඳව. ඒක තමයි කියන්නේ. හරිසව් අන්තේ විකුම් වැරි මැද සිදුරු නො වූ සබල නො වූ කල්මාස නො වූ තෘෂ්ණා දාසයාතෙන් මුදුණු. කියන්නේ සිල්පද කඩා ගන්න එපා, ඉල් කර ගන්න එපා, බලය අඩු කර ගන්න එපා, ඒකේ තියෙන වටිනාකම අඩු කර ගන්න එපා කියලා කියනවා. ඒක තමයි හතරවෙනිව කරන්න කියන්නේ. ආරිකා තමන් දැක්ක සීලය පිරිසිදුව පවත්වාගෙන යනවද කියලා මෙනෙහි කරන්න. ඒකට කියන්නේ ආරිකාන්ත සීලය මෙනෙහි කිරීම කියලා කියන්නේ. ඒකට දෙනවා පින්වත්නි උදාහරණයක් බුදුහාඳුරු විසාකාවිනි කෙසේ කිරිටු කැටපත්ති පිරිසුදු බව කණ්ණාඩියක් තියෙනවා. කණ්ණාඩිය අපිරිසිදුල. ඒක බැලුවට මූණ පේන්නේ නැහැ. අන්නේ අපිරිසිදු වෙච්ච කණ්ණාඩිය කොහොමද පිරිසිදු කරගන්නේ? ඒකට කියනවා තෙල් පාවිච්චි කරන්න. දැන් අපි මොකක් හරි දාන්න ඕනේ නේද ඒකට? අපි මොකක් හරි දානවනේ රින්සු හරි මොනවද ඒක තමයි තෙල් කියලා කියන්නේ. ඊළඟට අලු දාන්න ඕනේ. ඒකටත් අලු දාන්න කියලා. ඊළඟට වල් කොස්සක් පාවිච්චි කරන්න කියලා කියනවා. කියන්නේ බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට පුරුෂයාගේ වීර්ය අවශ්‍යයි. මේ උපමා වලයි කියමන් වලයි විශාල තේරුම් තියෙනවා. මට ඕන කරන්නේ බුදුහාඳුරෝ මේ සූත්‍ර දේශනා තුළ මොනතරම් දුරට අපිට මේවා පැහැදිලි කරන්නට උනන්දු වෙලා තියෙනවද කියලා. මම නැත්තම් මේ එක කාරණයක් පැය 4-5ක් කතා කරලා පුළුවන් තරම් අපි දූෂිත වෙලා ඉන්නේ. ඊළඟට මේ කැටපත පිරිසුදු කරගත්තාම තමන්ට තමන් හොඳට පේනවා වගේ තමන්ගේ සීලය තමන්ටම බලා ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ, කොහෙන්ද හිල්ලුනේ, කොහෙන්ද අඩුුනේ, කොහෙන්ද බලය අඩුුනේ කියලා. මින් ඉදිරියට එහෙම නොවන්නට තමන් සූදානම් වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න කියලායි කියන්නේ. ඒ හතරවෙනි කෙනෙක්. මේවා සිල් ගත්තට පස්සේ සාකච්ඡාවට දාගෙන මේවා
දින තුන වාඩිලා කතා කරලා ක්‍රියාත්මක කරන්න. පස්වෙනි කාරණය මොකද්ද කියන්නේ? මේ සිතේ කිලිටිකම නෑ යන්න. සිල් ගත්තේ මොනවටද? සිල් ගත්තේ කාය වචනේ සංවර කරගෙන සිතත් පිරිසුදු කරගන්න. එහෙම පිරිසුදු ගත් සිතට තමයි සමාධියට යන්න පුළුවන්කම තියෙන්නේ. මේ සමාධියට යන්න පුරුදු කරන්න ඇති. පස්වෙනි කියන්නේ මොකද්ද? දේවතානුස්සතිය වඩන්න කියලා. දේවතානුස්සතිය වඩන්න කියලා කියනවා. දෙයියන්ම සාක්කියට ගන්න කියලා කියනවා. දෙයියෝ සාක්කියට ගන්නවා නම් සාක්කිය දෙන්නේ කවුද? සාක්කිය දෙන්නේ කවුද? තමන්ට පක්ෂයක් කෙනෙක් නේද? උසාවියේ සාක්කිය දෙන්නේ තමන් විදුවේ තමන්ට පක්ෂයක් කෙනෙක්. ඒ වගේ දෙයියන්ම සාක්කියට ගන්නවා. කෙනෙක් දෙවියෙක් වෙන්නේ කොහොමද? දැන් අපි මැරලා මං කියවනේ කල්පොත් මැරෙනවා කියලා. අපි දෙවියෙක් වෙන්න තමයි දකල ගන්න ඕනේ. මේ වැඩේ කරගන්න බැරි නම්. මොකද එහෙ මීට වඩා ඉන් කරගන්න තරම් පහසුකම් තියෙනවා. හැබැයි කාම සපත් වැඩි. එහෙනම් මොකද කරන්න ඕනේ? දෙවියෝ සිහි කරන්න කියලා කියන්නේ. දේවතානුස්සතිය කියලා. දෙවියෙක් වෙන්නේ මොකක් නිසාද? දෙවියෙක් වෙන්න දේවතානුස්සතිය අපිට අංග 5ක් කියනවා. එක තමයි ශ්‍රද්ධාව. දෙවියෙක් වෙනම ශ්‍රද්ධාව අවශ්‍ය. ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනුරුවන්කනේ පැහැදිලි. ඊළඟට මොකද කියන්නේ? ශ්‍රද්ධා සීල අවශ්‍යයි. දෙවියෙක් වෙන්න නම් කාය වචන දෙක සංවර කරගත්ත සිල් ඇති කෙනෙක් බවට පත් වෙන්න. ඔය හැම කෙනාටම බෑ. වෙන ආගම් වලත් මේ සීල් වලින් ගිය දෙවිවරු ඉන්නවා. අපේ ආගම විතරක් නෙවෙයි. ඒගොල්ලෝ කාය වචනේ අපරාධ තුම් කරනතු වැරදි වලට යොමු කරනතු හිටපු අය. ඒගොල්ලන්ට යන්න පුළුවන්. ඒ නිසා සීලය. ඊළඟට මොකක්ද අපිට හම්බ වෙන්නේ? ශ්‍රුතය. ශ්‍රුතය කියලා කියන්නේ බණ ඇසීම. බණ ඇසීම. මේ කාලය තුලම කරන්නේ බණ ඇසීමක්. ජීවිතය ඔබ බොහෝ දුරට මනසනවා. ඒ නිසා දෙවියොත් එක්ක සම්බන්ධ දෙවියෝ ගිය කොහාටද? දිව්‍ය ලෝකෙ ගියේ මේ දේවල් තිබිලා. මමත් දැන් මේ තත්ත්වෙයි. ඊළඟට මොකක්ද ඕන කරන්නේ? ඡාගේ අත්‍යවල දෙන එක. අල්ලගෙන දෙන එක නෙමෙයි. ඒක දුන්නා අත්‍යවිය. එහෙම දෙන්න නම් මොකද කරන්න ඕනේ? කල්ලාතුව කොටේෂන් එක පැත්තකට කරලා තියෙන්න ඕන. නේද? මේක දෙන්න පරිත්‍යාගයට කියලා එහෙම කොටසක් වෙන් කරගෙන ඉන්න ඕන. නැතුව අර සාක්කුවේ එදිනදා කණ්ඩ බොන තියෙනක දෙන්න යනකොට තමයි 100ක් දෙන්න කියලා 50ක් දෙන්න 25ක් දෙන්න. ඒ නිසා කල්ලාතුව සූදානම් කරලා තියන්න. එතකොට දීපුවාම පින වැඩි වෙනවා. එනිසා ඡාග කියලා කියන්නේ එහෙම හිතන්න ඕන. දෙවි කෙනෙක් වෙන්න නම් ඡාගය අවශ්‍යයි. එයා දීලා පුරුදු වෙච්ච කෙනෙක්. ඒ තමයි දෙවියෙක් වුනේ. ඒවනම් මම මගේ ළඟ ඒක තියෙනවාද කියලා දේවානුස්සතිය තුළ ඒ වෙලාව තුළ කල්පනා කරනවා. ඊළඟට ප්‍රඥාව කියලා කියන්නේ සම්මා දිට්ඨිය තමයි. ඒ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත සැටියට දැකීම. ඇත්ත සැටියට දැකීම. අපෙන් ඇහැට පේන හැම දෙයක්ම අනිත්‍යයි. ඒක ඇත්ත වශයෙන්ද නිට්ටයයි කියලා අපි දකිනවා. මෙයා මට ලබනාත්මෙත් හම්බෙන්න ඕන. මේ සම්පත් මට ලබනාත්මෙත් ලැබෙන්න. එහෙම නිට්ටය කියලා හිතනවා නම් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ සමග ප්‍රඥාව කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ඇත්ත සැටියට දැකීම. ඒක නිසා තමයි දුකේ ඉඳගෙන දුකයි කියලා තේරුම් අරගෙන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. ඊළඟට ප්‍රඥාව. ඒතකොට දෙවි කෙනෙක් ළඟ තියෙනවා ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන ගති පහ. තමන් ළඟත් එක තියෙනවා කියලා පොයි දවසේ සී කරා. ඔය කියපු පස්වෙනි කාරණේ. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ආර්යකාන්ත සීලය, දේවතානුස්සතිය. ඒකට බුදුහාමුදුරුවෝ උපමාවක් කියනවා. හරියට කිල්ටි වෙච්ච රත්තරන් බඩුවක් වගේ. කිල්ටි වෙච්ච රත්තරන් බඩුවක් වගේ. ඇයි රත්තරන් බඩුව ගත්තේ? දෙවියෝ රත්තරන් නේද? දැන් අපි ළඟ තියෙන රත්තරන් ගන්න අපි දන්නවා. දෙවියන්ට ඕන ඕනපතන් රත්තරන් තමන්ගේ පිණේ හැටියට මවා ගන්න. පුණ්ඩ 16ට සක්‍ර දේවේන්ද්‍රෝ මුළු කුඹුරම
රත්තරන් කෙරුවා. අක්කර ගානක් විතර කුඹුරක් රත්තරන් කෙරුවා. අපි ළඟ තියෙන කොහොමද කැරට් ගණන් වල පොඩි සොච්චමත් තියන තමයි පරිස්සම් කරන්නේ. දෙවියෙක් ගාව ගියොත් එහෙම ඒ නිසා දෙවියෝ උපමාවට ගත්තේ රත්තරන්. දැන් රත්තරන් කිලිට දිගට හොයන්න කියලා කියනවා. එහෙම කිලිට නම් තමන්ගේ සිතේ කිලිටක් තියෙනවා නම් දේවතාවුස්සතේදී ඒක පිරිසිදු කරගන්න ක්‍රමය කියනවා. ඒකට මොනවද ඕන කියලා කියන්නේ? ඒකට කෝවක් ඕන. කෝ කියලා කියන්නේ උදුරක්. ටිකක් ඕන. ඊට පස්සේ ලෝණංච පටිච්ච ලුණු ඕන. කෝවක් ඕන ලුණු ඕන. ඊළඟට පාළියේ තියෙන්නේ ගේරු කංච කියලා. ගේරු කංච කියලා කියන්නේ සිංහලට අලුතින් ගයිරක කියලා. ගයිරක කියලා කියන්නේ අපේ මේ වෙනකොට රත්තරන් බඩු උපදාන ඇත්තෝ පාවිච්චි කරන සිවංගුරු කියලා જાතියක්. ඒ සිවංගුරු වල තමයි ඒව දාන්නේ. ඒ සිවංගුරු අර දියරට දාලා තියෙනවා. සිවංගුරු කියලා කියන්නේ පොළොවෙන් මතුවෙන පස් වර්ගයක්. ඒවා එකතු වෙලා කැට කැටත් හැදෙනවා. ඒ කැට කැට හැදෙන ඒවා කුඩු කරලා අරගෙන ගන්නව තමයි සිවංගුරු කියලා ගන්න. ඒවත් ටිකක් දාන්න කියලා. ඕක තමයි පින්වත්නි අපි දැන් මේ දවස්වල ඔය බ්‍රාසෝ කියලා හදන බ්‍රාසෝ කියලා හදන තියෙන පිත්තලෙන් පොපදා. ඒ වල මේව තියෙන්නේ. මේවෙන් තමයි අරන් තියන්නේ නිෂ්පාදන. දැන් අපි එට්ටි විදිහට ගියොත් එහෙම උපදානවා නම් හොඳේ උපදා ගන්න එට්ටි විදිහට යන්න ඕනේ. වෙලම් පිටි හන්දින් කරලා හරියන්නේ නැහැ. ඒක සුගා ඒවා නැහැ. අරව දාපුවම අර මාස ගාණක් දිලිසි තියෙනවා. ඊට පස්සේ කියනවා පිබින නලෙත් ඕන කියලා. අරව රත් කරලා අරව දාලා වතුර දාලා ඊට පස්සේ ওই රත් කර කර තමයි පිරිසිදු කරන්නේ. ඊළඟට දැන් රත්තරන් හම්බෙන්නේ පොළොවේන්නේ. මේ දවස්වල අපිට තම්බිලම රත්තරන් ආරච්චි. සර්විල ප්‍රදේශයෙන් රත්තරන් මතුවේ. ඔහුගේ දවස්වල කැලණිය පැත්තෙත් හම්බුණා. ඊළඟට ලුණුගම් වේල පැත්තෙත් හම්බුණා. ඒව යට වුණා. මේ සැරේ නම් විශාල නිදියක් හම්බෙලාලු සර්විල. සර්විල අක්කර දහස් ගණක් ප්‍රචලන ප්‍රමාණයක් හම්බෙලාලු. ඊළඟට මේ ඒ පොළොවේ මතු කරගන්න රත්තරන් පිරිසුදු කරගන්න ක්‍රමයක් තමයි මේක ඇතුල් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඉතේ කිලිට් ඉවර කරගන්නවා නම් මේ කිලිට් වෙච්ච රත්තරන් පිරිසුදු කරනවා වගේ අතුල්වලා පිඹලා තමන්ගේ සිතේ තියෙන කිලිට්ට ඉවර කරගන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට අන්තිම 6 වෙනිවට කියන්නේ කොහොමද? වෙලාව පොම් වෙලා. මේක තව දවසකට තියෙනවා. තව එකයි ඊළඟට ඊට පස්සේ තියෙනවා තව ගොඩක් කියව කියන්නේ. මොකද අහන්න තියනවාද? මොහොම ඉඳලා බෑ. මම කතා කරපු ටික ගොඩාක් දේවල් වලට ප්‍රශ්න මතුවෙන්න ඕන. ඒ නිසා මම බලාපොරොත්තු වෙන ප්‍රශ්න ඔබෙන් ලැබෙයි කියලා. මම අවසන් කරනවා. මම භවයේදී අපි සියලු දෙනාටම මේ සසර දුකින් මිදී නිවන සාක්ෂාත් කරගන්නට මේ පිනද මේ කුසලයේද හේතු වේවායි. ඉතිසිතින් අධිෂ්ඨාන කරගන්න. අපේ